වඩානම් දිය ඇල්ලකසේ සවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී ආයිබෝන් සෝදාසනක් සුබ දවසක් ප්‍රිය මිත්‍රයනි ඔබ හැමදෙනාටම අදත් සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි කතා බහ කරන ඔබට වැදගත් තොරතුරු පිළිබඳව විශේෂයෙන්ම කාලීන වශයෙන් වැදගත් තොරතුරු පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඥානන්ද පෙරේරා අපේ මිත්‍රා බොහොම ස්තුතියි අපිට ආරාධනා කළාට. දැන් පවතින වැසි තත්ත්වය නැත්නම් වර්ෂායේ ප්‍රමාණය ආපදාවක් ඇති වී තිබෙනවා. සාමාන්‍යයෙන් අපි මේවට මුහුණ දීලා තිබෙනවා. ඉතින් ආපදාවන් සිදුවන විට ඒවාට ගන්න පියවර අපේ සැලසුම් කොයි වගේද කියලා බලන්න අපි අද කල්පනා කළා. ඒ වගේම පවතින තත්ත්වය කොයි වගේද කියලා හොයලා බලන්නත් කල්පනා කළා. ඉතින් මේ වන විට අපිට වාර්තා වෙන තොරතුරු ගත්තොත් ඊ රාත්‍රියේ වන විට දිස්ත්‍රික්ක 10ක විශේෂණ පුද්ගලයන් 2,45,000ක් පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා කියනවා. ඒ වගේම පවුල් 60,674ක පුද්ගලයන් තමයි මෙතන කියන්නේ. ඉතින් මේ තත්ත්වයත් එක්ක මේවා පාලනය කරන්න කොහොමද රජය සහ මේ ප්‍රමුඛ ආයතන වැඩ කරන්න කියලා බලන්න අපි අද ආරාධනය කළා සුභාරතී සංවාද මණ්ඩපයට. ඒ තමයි අධ්‍යක්ෂ පෙර සූදානම් හා සැලසුම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් සුනිල් ජයවීර මහත්මයා සුබෝදෑසනක් ආයිබෝන්. ආයිබෝන්. ඒ වගේම අපි ආරාධනය කළ අද දවසේදී කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනාවැකිකරණ පිළිබඳව ආචාර්ය ශිරෝමණී ජයවර්ධන මහත්මිය සුබෝදෑසනක් ආයිබෝන්. ආයිබෝන් සුබෝදෑසනක්. හොඳයි දැන් පළමුව ගත්තොත් අපිට මේ කාරණේ පිළිබඳව මේ කාලගුණය කියන පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි දන්නවා මේක හැමදෙනාම. නමුත් පවතින තත්ත්වයන්ට මුහුණ දෙන්න සහ ජනතාව ආරක්ෂා කරන්න විශාල සේවාවක් ඔබ ආයතන කරනවා අපි දන්නවා. ඉතින් අපි සුනිල් ජයවීර මහත්මයන් පටන් ගත්තොත් මේ මොහොත වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල කාර්යභාරය කොයි වගේ තැනකද තියෙන්නේ පවතින තත්ත්වයක් එක්ක? අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඇති වුණේ ඇත්තම ඉවර සුනාමියෙන් පස්සේ දෙසැම්බර් 2004 දෙසැම්බර් 20 සුනාමියත් පස්සේ තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියන්නේ බිහි වුණේ. ඊට පස්සේ ආපදා කළමනාකරණයක ඇති වෙලා තිබුණාට එක එක ආයතන වලින් කෙරුණාට ක්‍රමවේදය සකස් කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ අංක 2005 අංක 14 දරන පනතක් ගෙනලා සම්පූර්ණ බලතල ආපදා මධ්‍යස්ථාන ලැබිලා තිනවා ආපදා කළමනාකරණය කිරීම සඳහා. කලින් කෙරේ ආපදාවක් වුණාම ආපදා සහාර ලබා දීම තමයි කෙරුනේ. නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බිහි වුණාට පස්සේ අමාත්‍යාංශය ඇති කරලා ඒ යටතේ තියෙනවා ආයතන කීපයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාති ගුණගල පරිශ්‍රණ නිදානේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය අවසින් ස්ථාපිත කරලා තියෙනවා. මේ අවස්ථාවේදී ආපදා සම්බන්ධ සියලුම දේවල් ආපදාව අවම කිරීම ඊළඟට සහන සැලසීම මුදවා ගැනීම ඊළඟට ප්‍රතිසංස්කරණය පුනරුත්ථාපනය කියන සියලුම කොටස් ආපදා අවම කිරීම සඳහා සකස් කරලා තියෙනවා. මේ වෙනකොට දැන් අපි මේ අද රටේ පවතින නිරත දිග මෝසම් වර්ෂාව ගත්තොත් සාමාන්‍යයෙන් හැම අවුරුද්දම මැයි සිට සැප්තැම්බර් මාසයේ වෙනකොට නිරත දිග මෝසම් ඇති වෙනවා. ඊළඟට දෙසැම්බරේ ඉඳලා පෙබරවාරි මාසයේද ඊසාන දිග මෝසම් ඇති වෙනවා. එම නිසා නිරත දිග මෝසම් බලපාන ප්‍රදේශ වශයෙන් ගත්තොත් අපි පුත්තලම සිට ගම්බන්තොට දැක්ක වෙරළ ප්‍රදේශ සියල්ලමත් ඊට අමතර රට මැද ගත්තොත් කෑගල්ල මහනුවර රත්නපුර දිස්ත්‍රික්කවලටත් මේ අපදාවෙන් බලපානවා. සෑම වසරකම මැයි මාසයේ මේ අපි නිරත දිග මෝසම් වලට බලපෑමක් සූදානම් වෙන්නේ. අපි පෙබරවාරි මාසයේ ඉඳලා සූදානම් වෙනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකියත් එක්ක අපි අපේ සැලසුම් දිස්ත්‍රික්ක මට්ටමකින් ප්‍රාදේශීය මට්ටමින් ග්‍රාමීය මට්ටමින් සැලසුම් කරනවා. ඒක තමයි අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරත දිග මෝසම් වශයෙන් ගත්තොත් අපේ එක පෙර සූදානමක් වශයෙන් එන්නේ. හොඳ ඇත්තටම දැන් අපිට කතා කරන්න පුළුවන් තව ගොඩක් දේවල්. ඉතින් මේ කාරණේ දිහා බැලුවොත් ආචාර්ය ශිරෝමණී ජයවර්ධන අධ්‍යක්ෂතුමිය දැන් පවතින තත්ත්වය විශ්ලේෂණය කරගන්න පුළුවන් කොහොමද? ඒක ළඟ අපිට අවස්ථා කීපයක් උදා වෙන වර්ෂාවෙන් තියෙන බාධාවන්. මේ තත්ත්වය හඳුන්වන්නේ කොහොමද පැහැදිලිව? ඇත්තටම අපි පහුගිය වසර කිහිපය ගත්තත් අපි දන්නවා මැයි මාසේ අපි ආපදාවන් වලට මුහුණ දුන්නා. විශේෂයෙන්ම 2016, 2017, 2018 ඒ වගේම 2020ත් අපිට තරමක ආපදාවන් වලට මුහුණ දීමට සිදු වුණා. ඉතින් නමුත් මේ වසර ගත්තොත් එහෙම දැන් අපි මැයි මාසේ මැද සිට මේ දක්වා
අපි විශේෂයෙන්ම ආන්තික වර්ෂාපතන තත්ත්වයන් දෙකකට තුනකට මුහුණ දුන්නා. විශේෂයෙන්ම අපි දන්නවා මැයි මාසේ 13 වෙනිදා එතකොට අරාබි මුහුදේ ඇති වුණා ටවුකේ කියන සුළි කුණාටුව. ඒ වර්ධනයත් සමගම ශ්‍රී ලංකාවට ඉතා තදවැසි මිලිමීටර් 300 ඉක්ම වූ ඉතා තදවැසි ලැබුණා. ඉන්පසු නිතිදිග මෝසම ස්ථාපනය වුණා මැයි 24 25 26 27 දවස්වල. එම දවස්වල විශේෂයෙන්ම ඉතා තද සුළං ඒ වගේම තදවැසි ඇති වුණා. ඊට පසුව නැවත අපි මේ ජූනි 2 වෙනිදා රාත්‍රියේ සිට ජූනි 4 වෙනිදා දක්වා කාලය ඇතුළත ඉතාම තදවැසි වාර්තා වුණා නිතිදිග කොටස සහ ඒ ආසන්න ප්‍රදේශවලින් මිලිමීටර් 300 ඉක්ම වූ වැසි 3 වෙනිදා සහ 4 වෙනිදා කියන දවස් දෙක තුලම අපිට අත්විඳීමට හැකියාව තිබ්බා. ඉතින් සාමාන්‍ය නිතිදිග මෝසම පටන් ගන්නවත් එක්කම තමයි ගොඩක් වෙලාවට අපිට තදවැසි ඇති වෙන්නේ. ඉන්පසුවත් වරින් වර නිතිදිග මෝසම සක්‍රිය වෙනවා. ඒ සක්‍රිය වීම අතර යම්කිසි කාල පරතරයක් තියෙනවා. නමුත් මේ සැරේ ඉතාමත් ළඟ මේ ආපදා අවස්ථාවන් තුනටම අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. හොඳයි, ඇත්තටම දැන් මේ පවතන තත්ත්වයත් එක්ක කාලගුණය කියන්නේ කෙටි කාලෙ වෙනස් වෙන කාරණයක් කියලා අපි දන්නවා. දැන් පවතන තත්ත්වය එක්ක සුනිල් ජයවර්ම මහත්මයා මේකට මුහුණ දෙන්න සැලසුම් වගේම මහ ජනතාවගේ සහාය ඉතාමත් වැදගත්. දැන් අපි දැක්කා ඊයේත් වාර්තා කරනවා පදිංචි වෙන්න සුදුසු නැහැ කියලා සීමා කරපු නම් කරපු තැන්වල අපේ සාමාන්‍ය ජනතාව පදිංචි කරනවා. ඒකට හේතුත් ගොඩක් තියෙනවා. සමහරව තමන්ගේ වාසස්ථාන අතහැරලා යන්න කැමති නැහැ. සමහරවට ගිහිල්ලා ඉන්න තලක් නැහැ. පුරුදු වාසස්ථානයේ ආර්ථිකය බද්ධ වෙන්නේ එතෙන්ට. දැන් මෙන්න මේ කාරණයට ගැසට් එකකුත් මම හිතන්නේ අවුට් කරනවා, චක්‍රලේඛකුත් අවුට් කරනවා මේකට මේ ගන්න ඒගොල්ලන්ට යන්න බැරි නම් මොකද්ද කරන්න කියලා. දැන් මේ තත්ත්වය අපි දකින්න හැමදාම. මොකද්ද මේකට අපි කරන්නේ රටක් විදියට? දැන් වර්තමානයේදී ආපදා සම්බන්ධ අපි කතා කරමු. ආපදා කියන එක ඇත්තටම අද ඊයේ ඇතිවෙච්ච එක නෙවෙයි, ඉතිහාස පුරා ඇතිවෙච්ච දෙයක්. අපි මුතුමිත් අපේ ඉතිහාසය ගත්තොත් මෙමිනිසා ආය කාලයේදී ස්වාමීන් වහන්සේලා පත බිල වතුර එහෙම බීලක් තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසෙත් ආපදාව කියන එක තිබිලා තියෙන නියගය කියන එකක් තියෙනවා. අපේ මධ්‍යම පළාතේම ගත්තම වැව් සිස්ටම් එක බැලුවම ඒ අපි ඉස්සර නියගය ඇතිලා තියෙන. ඒක නිසානේ ඔය විසර මේ කැස්කේඩ් සිස්ටම් එකටම හදලා තියෙන වැව් වතුර ආරක්ෂා කරන එක තමයි ආපදාව කියන ඉතිහාසය පුරාම ඇති වෙලා තියෙනවා. ඉස්සර ගන්න වතුර කියන එක ඇති වෙලා තියෙන ගන්න වතුර ඉස්සර මේ අපිට සම්පතක්. මොකද ගන්න වතුර ගියාට පස්සේ ප්‍රදේශවල ගොවිතැන් කරා. නමුත් එන්නේ අපි දැන් අද වෙනකොට ජනගහනය වැඩි වෙලා තියෙනවා. 1871 ගැන වර්ෂ ගත්තාම අපේ ජනගහනය හිටියේ ලක්ෂ 20යි. ඉතින් නැත්නම් මිලියන 2යි. අද වෙනකොට අපි මිලියන 22ක ජනගහනය වැඩි වෙලා තියෙන. ඒ කියන්නේ 11 ගුණයකින් වැඩි වීමක් තියෙනවා. එදා වෙනකොට අපි 1871 තිබ්බේ අපේ කැලෑ ප්‍රවේශ තිබ්බ 85ක් විතර ස්වාභාවික කැලෑ. අද වෙනකොට 120කට ආසන්න ප්‍රමාණික තමයි කැලෑ ප්‍රමාණය තියෙන්නේ. ඒකට අපිට කැලෑ වැඩි වෙනවා, කැලෑ අඩු වෙන ජනගහනය වැඩි වෙනවා. ඒක අසමතාවයද. ඒ වගේම තමයි අපේ ජනගහනය වැඩි වීම ඊළඟ අපි කාර්මිකකරණ වෙලා නාගරිකකරණ වෙලා වෙනකොට අපේ ජනගහනය වැඩි වීමත් එක්ක සීමිත සම්පත් වලින් මිනිස්සු අධික විදියට ජනගහනය වැඩි වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් බස්නාහිර පළාතේ ගත්තොත් අද ලංකාවේ ප්‍රධාන කේන්ද්‍ර අස්ත්‍රාණය තමයි පරිපාලනයේ කර්මාන්ත හැම පැත්තෙම ගත්ත පාසල් පද්ධතිය මාර්ග පද්ධතිය ගත්ත කොළඹ දිස්ත්‍රික්කේ තමයි ගම්පහ ප්‍රධාන කේන්ද්‍ර. ඒකට මේ ප්‍රදේශවලට ජනගහනය වැඩිවීමක් තියෙනවා. ඒකට ඊටාම සුළු ඉඩම් ප්‍රමාණයක ජනතාව පදිංචි වෙනවා. එන්න වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. ඒකට වෙන්නේ දැන් කොළඹ නගරය ගත්තොත් එහෙම 90%ක් විතර මේ ඒ කියන්නේ ඉදිකෙරින් තියෙන්නේ. වහින වතුර උරා ගැනීමට ඊටාම සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒකට වහින වතුර මිලිමීටර් 50ක් 60ක් වැස්සත් මේ පැයක් දෙකක් ඇතුළත යට වෙන තියෙන කොළඹ නගරේ. ඒ වගේම තියෙන කාණුපද්ධිය ප්‍රමාණවත් නැහැ. ඒ වගේ මේ කාණුපද්ධිය දෙපැත්තේ අනවශ්‍ය ඉදිකිරින් තියෙනවා. මේ වගේ ලොකු අභියෝගයක් තියෙනවා. මේවා සුද්ධ කිරීම වගේ දේවල්. අනිත් එක තමයි කඳුකර ප්‍රදේශවල ජනතාව ඊටාම අධික බෑවුම් වල පදිංචි වෙනවා. මේවා ශ්‍රීම තාක්ෂණික දැනුමක් ගන්නේ නැතුව මිනිස්සු පදිංචි වෙන. මේක නිසා තමයි අද කඳුකර ප්‍රදේශයේ නායයන් ඇති වෙන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. නායයන්ට ප්‍රධාන කාරණා දෙකක් තියෙන. එකක් තමයි ස්වාභාවික නායයන්. ඒ වගේම මිනිසා විසින් කරන ක්‍රියාකාරක නිසා කණ්ඩි කඩා වැටීම නිසා ජනතාව ජීවිත අන්තරට එන මේ අවුරුද්දෙත් ඔය හැටිච්ච ගොඩක් නායයන් වලින් ඇතිවෙච්ච කණ්ඩි කඩා වැටීම. අද නායයන් ගත්තොත් ඒ වගේ ජීවිත වෙන වගේ 90ක් විතර ආසන්න ප්‍රමාණයක් කණ්ඩි කඩා වැටීම නිසා ජීවිත හානි සිදු වෙච්ච. මේ කණ්ඩි කඩාව කියන්නේ මිනිසා විසින් කරන වහල් මතර ගේ මතර වැටෙනවා. ගේ මතර වැටෙනවා.
ඒ වගේම තමයි හුඟක් වෙලාවට ඔය කඳුකර ආසිතරින් ගෙවල් වල නිදන කාමර තියෙන බෑවුම පැත්තට තමයි නිදන කාමර තියෙන්නේ. ඒ වගේම තමයි හුඟක් දුරට බ්ලොග් ගල් වගේ දේවල් වලින් අඩු තාක්ෂණ විදමින් කරන්නේ දුප්පත් මිනිස්සු ඉන්නේ. ඒක නිසා පොඩි කණ්ඩායමක් නම් තාප්පේ ගෙවල් යට වෙලා මිනිස්සු ජීවිතහානියටපත් වෙනවා. මේක තමයි ඇත්තටම අපි ඉඩම් සීමිතයි. ඉඩ සීමිත නිසා මිනිස්සු අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචි වෙනවා. ඒ වගේ ගන් නිවුරු වල පහත් බිම් ගොඩ කරලා නිවාස සෑදීම තමයි අද ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ වර්තමාන ආපදාවලට. හොඳ ඇත්තටම දැන් අනාවේකරණය කියලා කිව්වට පස්සේ ආචාර්යතුමේනේ කොහොමද මේ සැලසුමක් හොයාගන්නේ? කියන්නේ අනාවේකයක් කොහොමද හොයාගන්නේ? අපිට තියෙන තාක්ෂණය කොහොමද රටට හානියක් වෙන්න කලින් මේ තත්ත්වය පාලනය කරන්නේ? ඇත්තට අනාවැකිකරණය කියනකොට අපි ලංකාව ගැන විතරක් සලකන්න බෑ. මොකද මේ දැන් මෝසම තත්ත්වය කියන එක ගත්තොත් ඒක කලාපීයව පවතින තත්ත්වයක්. ඉතින් එවැනි කලාපීය තත්ත්වයක් ගත්තොත් අපි විශේෂයෙන්ම ආසියානු කලාපයේ කොහොමද සුළං රටවල් වෙනස් වෙන්නේ, පීඩනය වෙනස් වෙන්නේ, එවැනි අපි දත්ත විශ්ලේෂණය කරන්න ඕන. ඉතින් අපි ඇත්තම අනාවැකිකරණය කිරීමේදී මුලින්ම අපි දැනට වායුගෝලයේ මොන තත්ත්වයේද තියෙන්නේ කියලා බලන්න ඕන. ඒකට තමයි අපි දත් එකතු කරන්නේ. එතකොට මේ දත් එකතු කිරීම ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රමිතිගත නියමයන් වලට අනුව තමයි අපි ඒක කරන්නේ. මොකද විශේෂයෙන්ම අපේ තියෙනවා අපි උපකරණ කොටුවක් තියෙනවා. ඒක තමයි අපේ උපකරණ තියන්නේ. එතකොට එහි දුරවල් පිළිබඳ නියමයන් තියෙනවා. ඒවට අදාළව තමයි අපි ඒ කරන්නේ. සාමාන්‍යයෙන් අපි නිරීක්ෂණ ගන්න වෙලාව ලෝකේ හැමතැනම එකම වෙලාවකට තමයි ගන්න. එකම වෙලාවට. එකම වෙලාවට ගන්න. එතකොට ඒ වෙලාවේ ගත්තාම ඊළඟට පැය 3කට පස්සේ ආයෙ ගන්නවා. එතකොට අපිට සංසන්දනය කරන්න පුළුවන්. මොකද පීඩනය අඩු වෙනවද වැඩි වෙනවද සුළං කොහොමද? ඒක නිසා එකම වෙලාවක තමයි ගන්නෙ. නමුත් අපි ලංකාව ගත්තොත් එහෙම ලංකාවේ භූගෝලීය පිහිටීම අපිට ඉතාමත්ම අභියෝගයක් වෙලා තියෙනවා අනාවැකිකරණයට. මොකද අපි ඉන්නේ සමකයට ඉතා ආසන්නව. සහ අප දූපතක් ඉන්දියන් සාගරයෙන් වටවෙච්ච දූපතක්. එතකොට අපිට මේ සාගරය තුල ඉතාමත්ම අඩු දත්ත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඍජු දත්ත. අපි දැන් ඍජු දත්ත සහ අපි චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගන්න දත්ත තියෙනවා. ඍජු දත්ත ඉතා අඩුවෙන් තියෙන. මොකද නැව් වලින් සහ මුහුදු බෝයාවන් කියලා තියෙනවා. මේ මුහුදු බෝයාවන් වලින් තමයි අපිට දත්ත ලැබෙන්නේ. ඉතින් ඒවා තාමත්ම අවම ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් අපිට ගොඩක් වෙලාවට මේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබා ගන්න දත්ත මත යැපෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ දත්ත ගොඩක්ම නිර්වැරදිම නැහැ. මොකද මේක ඍජු නිරීක්ෂණයක් නෙවෙන නිසා. ඉතින් නමුත් දැන් විශේෂයෙන්ම තාක්ෂණයේ දියුණුවත් සමගම පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමගම දැන් අපි ගණිතමය කාලගුණ ආකෘති කියලා එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම එහිදී භෞතික විද්‍යාත්මක නියමයන් විශේෂයෙන්ම අපි ගම්‍යතා සංසිඳීමේ, ශක්ති සංසිඳීමේ සහ ස්කන්ධ සංසිඳීමේ කියන නියමයන් තුන භාවිතා කරලා කොහොමද වායුගෝලයේ හැසිරීම අපි පරිගණක ආකෘතියකට අරගෙන තියෙනවා පරිගණක වැඩසටහන් මගින්. ඉතින් මේක ඇත්තටම අර අතාත්වික නිරූපණයක් තමයි වායුගෝලය. සැබෑ නිරූපණයක් නෙවෙයි. ඉතින් එතකොට අපිට නිවැරදිව වායුගෝලයේ සිද්ධ වෙන වෙනස්කම් අර ගණිතමය ආකෘතියක් තුලින් අපිට නිවැරදිව දකින්න බෑ. ඒක නිසා හැම වෙලෙම කාලගුණ අනාවැකියක යම්කිසි පරස්පරයක් දෙන්න පුළුවන්. ඔව්. අවිනිශ්චිතතාවයක් තියෙනවා. ඉතින් ඒක හරිම වැදගත් ජනතාව අවබෝධ කරගන්න එක. ඉතින් අපි උපරිම ශක්තිය දෙනවා අප වඩා නිවැරදි අනාවැකියක් කරන්න. සමහර ඉතා තදවැසි අපි ඉතාමත් කෙටි කාලීන දැනුම් දීමක් තුලින් තමයි කියන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේ පෙර සූදානම කියන එක ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් මට කියන්න ඕනේ මේ ගෝලීය උණුසුම සමග අපි දන්නවා දේශගුණ වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන් ගෝලීය උණුසුමත් එක්ක ගොඩක් වෙලා තියෙන ගොඩක්ම සාගරයේ වෙනස්කම් වෙලා තියෙනවා, වායුගෝලීය වෙනස්කම් වෙලා තියෙනවා. ඒක නිසා ගෝලීය වශයෙන් ගත්තත් ඉතාත් කෙටි කාලීන තදවැසි සහ ආන්තික කාලගුණික තත්ත්වයන් දැන් අපි අත්දැක්ක වගේවා ඉදිරියේදී වැඩිපුර අපිට අත්දකින්න වෙනවා. ඉතින් ඒක නිසා මේ පෙර සූදානම විශේෂයෙන් මේ අනතුරුදායක ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව නිරන්තරයෙන් ඉගෙන සැලකිලිමත් වෙන්න ඕන. සහ මේ පෙර සූදානම කියන එක ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි, පවතින තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණය පිළිබඳව වගේම අනාවැකිකරණය පිළිබඳව අපි කතා බහ කරනවා. මේ සුභාර්ථී සංවාද මණ්ඩපයේ සිංහල ස්වදේශීය සේවය ඔබට තිලෙන කරන මధුර
भाषिणी कर्ण रसायन भाव पूरणी स्वदेशीय सेवयाई स्वदेशीय सेवयाई स्वदेशीय सेवयाई स्वदेशीय सेवयाई හොඳයි සුභාර්ථී සංවාද මණ්ඩපයෙන් අපි අද කතා බහ කරන්නේ කාලගුණ තත්ත්වය ආපදා කළමනාකරණය පිළිබඳව වගේම වත්මන් තත්ත්වය කොහොමද නිරීක්ෂණය කරන්නේ කියන කාරණය පිළිබඳව. සුනිල් ජයවීර අධ්‍යක්ෂතුමනි මා කැමති දැනගන්නද ඇත්තරම මේ ආපදා කළමනාකරණ පෙර සූදානම ගැන අපි කතා කරනවා. අපි දකින එකක් තමයි මේ සුළු වර්ෂාවක් ආවත් මේක අපිට තනිව බෙදා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැමදාම පොඩි තැන් යට වෙනවා. එතකොට මේ කියන ගම් නගර ටික හැමදාම මේ සාමාන්‍ය ජනතාවට ප්‍රශ්න අහන්න බැරි නිසා මම මේ ඔබෙන් අහන්නේ. මිනිස්සු අහන කතාවක් තමයි කොච්චර කිව්වත් පොඩි වර්ෂාවක් ගැන කොළඹ ගන්නකෝ ගොඩක් තැන් වල යට වෙනවා. දැන් මේකට මා දන්න ඔබට මේකට තනිව උත්තර දෙන්න බෑ කියලා. ආයතන ගොඩක් තියෙනවා. පළාත් පාලන ආයතන, නීති, නගර සභා ආඥා පනත්. එතකොට මේ ජනතාවමනේ මේ ප්‍රශ්නේ ඇති කරන්නේ. තමන්ගේ වත්තේ තියෙන වැට එහා පැත්තේ ඉන්නක් ගහලා අල්ලලා කාණුව වහනවා. ඇත්ත කතාව ඕකනේ. දැන් මේක පාලනය කරන්නේ කවද්ද අපි? මේක ලොකු ප්‍රශ්නයක්. දැන් අපිට අලුතින් ඉදිකිරීමක් කරනවා නම් අපි ඒකට ක්‍රමවේදය සකස් කර හැකියි. නමුත් දැන්ට ඉදි කරලා තියෙන නිවාස දැන් විශේෂයෙන් පහත් බිම් ගොඩ කරලා හදන ඒවා. ඊළඟ කඳු බෑවුන් ඒවා. අපිට මේවා දැන් හරි අමාරුයි අවම කරන්න. නමුත් කඳුකර ප්‍රදේශයේ තියෙන ගෙවල් වලට බෑවුන් තිනවා අවම කරන්න පුළුවන් රිටේනින් මොකද ආරක්ෂිත බැමි සකස් කළා. නමුත් ඒක ඊටාම වේදකම් අධික දේවල්. නමුත් ඒ වගේ දේවල් ආපදාකර මධ්‍යස්ථානයේ යම්කිසි ප්‍රමාණයක කරනවා. මොකද මුදල් ප්‍රමාණය අනුව කරනවා. නමුත් කරන්න තියෙන්නේ ගෙයක් හදනකොට පෙර අදාළ ආයතන වලින් උදාහරණයක් වශයෙන් කඳුකර ප්‍රදේශයේ චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා. ඉඩමක් මිලදී ගැනීමේදී හෝ එහෙම නැත්නම් ගෙයක් ඉදිකිරීමේදී ජාති ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ තාක්ෂණ උපදෙස් මත කළ යුතු කෙනෙක්. තාක්ෂේරු මත. තාක්ෂණික උපදෙස් මත. ඒතර ඒ නිලධාරීන් භූ විද්‍යාඥයන් ගිහලා එතන නායනවාද නැද්ද? එහෙම නැත්නම් අවම නායමක් වගේ තියෙනවා නම් එහෙම නම් ඒ වලක්වා ගන්න ක්‍රම විදියට ඒගොල්ලෝ අවම කරන්න මිටිගේෂන් ක්‍රමවේදය සකස් කරලා දෙනවා. ඒ අනුව තමයි සකස් කරන්න වෙන්නේ. ඒක පළාත් පාලන ආයතන වලින් අනිවාර්ය තමයි ඒක කරන්නේ. බොහෝ විදිහට අපේ තියෙන හේතුවක් තමයි ගම්වල නිවාස ඉදිකිරීමේදී පළාත් පාලන ආයතන අවසර ගන්න අවශ්‍ය නැහැ. මොකද ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ ණයක් ගන්නව නම් බැංකුවකින් ණයක් ගන්නව නම් තමයි ගොඩක් වෙලාවට බලපත්‍රයක් බලන්නේ. ඒක නිසා මිනිස්සු මොනවද කරන්නේ? Tamante අභිමතේ පාරේ ගෙවල් හදනවා. මේක ලොකු අභියෝගයක් වෙලා තියෙනවා අපිට. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම හැම පළාත් පාලන ආයතනයක්ම හැම ගියක්ම හදනවා නම් මේ ප්‍රදේශයේ නිවාසයක් හදන්න ඕනේ. ඒ වගේම තමයි නිවාස විතරක් නෙවෙයි පාරවල් හදනවා. පාරවල් හදනවා නම් පාරවලුත් අද උගක් දුර නාය ගිහිලා තියෙනවා. එහෙම හදනවා නම් ඒ අදාළ ආයතන මේ උදාහරණයක් වශයෙන් ආයම් ප්‍රදේශයක් නම් ජාති ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ අවසර මත ඒගොල්ලෝගේ තාක්ෂණ උපදේශ වගේ සකස් කර යුතුයි. ඒ වගේ ඔබතුමා ඇහුවා තව එකක් තමයි දැන් කොළඹ අවට පහත් බිම් නිතරම යට වෙනවා. අපිට කෙටි කාල විසඳුමක් වශයෙන් තියෙන්නේ දැනට තියෙන ඇල මාර්ග සුද්ධ කිරීම. මේ වගේ දේවල් තියෙන අනිත් එක තමයි අපිට පෙර සූදානම් වැදගත් වෙන්නේ මේ දෙන තාක්ෂණික උපදේශ කාලගුණ විද්‍යාධිපාරි දෙන උපදේශ ලබාගෙන ආපදාකර මධ්‍යස්ථානෙන් උපදේශ අදාළ තැන්වලට ගාමීය ජනතාවට සකස් වෙන ක්‍රමවේදයක් අපි සකස් කරලා තිනවා. ගාමී කමිටු ස්ථාපිත කරලා තිනවා. ප්‍රාදේශීය ලේකම් හරහා ඒ තොරතුරු යන. ඒ වෙලාවේදී අපිට පුළුවන් ගන්නතුරක් ඉන්නන අපි හඳුනාගෙන දැන් තියෙන ආරක්ෂිත ස්ථාන ඒව කරා යන්න ඕනේ. ඒක තමයි අපිට කෙටි කාලින් කරන්න බෑ. දීර්ඝ කාලින් ඇත්තටම ගන්නවරු සකස් කිරීම ලොකු ව්‍යාපෘති සකස් කරන්න වෙනවා ගන්නතර පාලනය කිරීමට. හොඳ ඇත්තටම අපිට කතා කරන්න පුළුවන් තව ගොඩක් ඒ ගැන. අපි දැන් සුදාම් රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමිය මාලනී ලොකුපෝතාගම මහත්මිය සම්බන්ධ කරගෙන ඉන්නවා. සුබෝදෑසන දිස්ත්‍රික් ලේකම්තුමනි ආයිබෝන්. සුබෝදෑසනක් ආයිබෝන්. දැන් ආපදාවට ලක් වූ ප්‍රදේශ ඒ වගේම පවතින තත්ත්වය ජනතාවට ලබා දුණු සහන මෙන්න මේ ක්‍රියාවලිය පිළිබඳව අපි දැනුවත් කරන්න කැමති රටටම ඇහෙන්න ඔබෙන්.
අපේ දිස්ත්‍රික්කය මේ සැරේ ආපදාවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8කට බලපෑමක් ඇති වුණා. ඒකෙදි විශේෂයෙන් ගත්තාම ඇහැලියගොඩ, අයගම, කිරියැල්ල, රත්නපුර, ඇලපාත ආදී වශයෙන්. ඇහැලියගොඩ තමයි ටිකක් වැඩිපුරම ගෙවල් වලට එහෙම හානි වුණේ. නාය අවදානම් හිම NBRO එකේ නිවේදන නිකුත් කරලා තිබුණා. ඒකේ ගෙවල් 450ක් 500කට ආසන්න ප්‍රමාණයකට ජලය ආපු එකයි. ඒ වගේම පස් කඳුලේ බලපෑම ආවා. ඊළඟට අපිට මේ සැරේ හරිම අවාසනාවන්ත සිදුවීමක් වුණා. ආයතන ප්‍රදේශීය ලේකම් කොට්ටාසේ අපිට කලින් දැනුම් දීමක් කරලා නොතිබුණු ස්ථානයක හදිසියෙම නායම සිදු වුණා. එතන මවක් සමග දුදිනියක් හිටි නිවසක් යට වුණා. ඒකෙදි මවගේ ජීවිතේ බේරුණා. දියණිය අවාසනාවන්ත ලෙස ජීවිතය නැති වුණා. ඒ වගේම මේ නායන අවස්ථාවේදී ස්ථානයේ පාරේ ගියපු උත්තර පුජ්‍යලේක් එයත් පස්කන්දට යට වෙලා තිබුණා. එයාටත් දවස් දෙකක් විතර මහන්සි වෙලා එයාගේ සිරුරින් කොටසකුත් හොයා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තව සිදුවීමක් වුණා. මේ එක්තරා පුජ්‍යලේක් එයාගේ දරුවොත් එක්කලා මේට ටියුබ් දාගෙන වතුරේ පදින්න ගිහිල්ලා ඉවරලා මේ මිනිස්යාගේ ජීවිතේ නැත. ඒ වගේ අපිට ජීවිත 3ක් අහිමි වුණා. ඉතාමත්ම අවාසනාවන්ත විදිහට. අපිට NBRO එක රතු නිවේදනයේ නිකුත් කරලා තිබෙන ප්‍රදේශීය ලේකම් කොට්ටාසවල ඒ අධ්‍යවදානම් ස්ථානවල හිටපු ජනතාව ඉවත් කරන්නට අපි ප්‍රදේශීය ලේකම් වලින් ග්‍රාම නිලධාරීන් දැනුවත් කරලා තිබුණා. ගොඩක් අය අපිට ඉවත් කරන්න පුළුවන් වුණා. මේ වන විටත් අයගමයි, කිරියැල්ලේ පවුල් 50කට වැඩි ප්‍රමාණයක් ඒ සුරක්ෂිත ස්ථානවල ඉන්නේ. ඒ වගේම ඥාති ගෙවල් වල ඒ වගේ ඉන්නේ. ඒ අය සමහර වෙලාවට අපිට තියෙන ලොකුම ගැටලුව තමයි සමහර අය යන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් බලෙන් තමයි ගෙනියන්න වෙන්නේ. සමහරව අපිට මුකුත් වෙන්නේ නැහැ මෙහෙම කියලා එමු ඉන්නේ. ඉතින් ඒ සඳහාත් ඔය වැඩපිළිවෙලක් ඉදිරියේදී හරි වෙන්නට ඕන. ඊළඟ කාරණේ මේ මධ්‍යවදානම් ප්‍රදේශවල අයටත් එහෙට යන්න කියනවා මෙහෙට යන්න කියනවා කියලා මිනිස්සුන්ගෙත් හිත හොඳ නැති එකක් තියෙනවා. කොහොම වුණත් අපි මේ සැරේ ගම් වතුරෙන් බේරුණා කියන අදහස් කළේ පහත් බිම් ටික ඇලපාත, රත්නපුර, කිරියැල්ල ආදී ප්‍රදේශවල පහත් බිම් ටික යට වුණා. වෙනදා වගේ මහා දැවැන්ත ගම් වතුරක් ඇවිදලා ලොකු හානියක් සිද්ධ වුණේ නැහැ. විශේෂයෙන් ගත්තාම මේ වෙලාව කොවිඩ් වෙලාවත් නේ. ඉතින් අපිට එතකොට පොසිටිව් වෙච්ච රෝගීන් ඉන්න නිවාසක් තිබුණ නිසා ඒකටත් අපි ඒ අයව ඉවත් කරගන්න වැඩපිළිවෙළවල් යොදලා තිබුණේ. නිරෝධායනයට වෙන අය ඉන්නවා නම් ඒ අය සඳහාත් අපි වෙනම සුරක්ෂිත මධ්‍යස්ථාන සූදානම් කරලා තිබුණේ. ඒ ගමන් ඒට අමතරව අපි දැනට මේගොල්ලන්ට අර පිසු ආහාර ලබා දීමේ කටයුතු ඉවත් කරපු අයට ගම් වතුරෙන් කොටු වෙලා යට වෙලා හිටපු අයට ඒ ටික ලබා දුන්නු. දැන් ඉදිරියට අපි වියලි සලාක ලබා දීමේ වැඩපිළිවෙල යනවා. හොඳයි දිස්ත්‍රික් ලේකම්තුමීට බොහොම ස්තුතියි. උදේ පාන්දර මේ තොරතුරු වාර්තා කිරීම පිළිබඳව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාළනී ලොකුපෝතාගම මහත්මිය අපි දැන් සම්බන්ධ කරගත්ත සුභාර්ථී සංවාද මණ්ඩපයට. හොඳයි දැන් අපි කතා කරලා මේ විවිධ මාතෘකා පිළිබඳව මේ ආපදාවන්ට පත්වන අයට සහ මේ ප්‍රතිඵල පිළිබඳව. ඉතින් ආචාර්ය ශ්‍රෝමණී ජයවර්ධන අධ්‍යක්ෂතුමීනි දැන් අපි කතා කළා මේ ආන්තික කාලගුණ තත්වයක් පිළිබඳව. මොකක්ද ඒ කියන්නේ? ඇත්තට මේවට කියන්නේ එක්ස්ට්‍රීම් වෙදර් ඉවෙන්ට්ස් කියලා. ඒ කියන්නේ දැන් අපිට ලැබිය යුතු වර්ෂාපතනයට වඩා ඉතා විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. මෙය සමහර වෙලාවට දවස් කීපයකදී ඇති වෙන්න පුළුවන් විශාල ප්‍රමාණයක්. එහෙම නැතුව කෙටි කාලීනවත් ඉතා තදවැස්සක් අපි ආන්තික කාලගුණ තත්ත්වයක් ලෙස සලකන්න පුළුවන්. ඉතින් ඊට අමතරව වැසි නැතුව අපි නියගයන් තියෙනවා. ඒතකොට නියගයත් එක්තරා ආන්තික කාලගුණක තත්ත්වයක්. ඊළඟට තද සුළං ඒ වගේම සුලිකුණාටු වගේ දේවල් වලට තමයි අපි ආන්තික කාලගුණ තත්ත්වයෙන් ගන්නේ. සාමාන්‍යයෙන් ලැබිය යුතු ප්‍රමාණයට වඩා ඉතාල විශාල වශයෙන් වර්ෂාපතනයේ සුළඟ වැනි දේවල් ලැබීම හෝ නොලැබීම දෙපැත්තටම තියෙනවා ඒක. හොඳයි අතන තවත් ප්‍රශ්නයක් මට අහන්න විතර මේ සාමාන්‍ය ජනතාව අපෙන් අහන ප්‍රශ්න. ඒ තමයි අපිත් ප්‍රවෘත්ති වලට කියනවා බස්නායර සබරගමු මධ්‍යම සහ ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක වලට මෙන්න මෙහෙම බලපානවා කියලා. දැන් ජනතාව අහන කාරණයක් තමයි මේක මේ මීට වඩා ගමට ගිහිල්ලා ප්‍රාදේශීයව නැත්නම් මෙන්න මේ දිස්ත්‍රික්කයේ මෙන්න මේ ගම් ටිකට අයාපත් කාලගුණෙන් බාධා වෙන්න පුළුවන්. දැන් එහෙම කරන්න බැරි තාක්ෂණික ප්‍රශ්නයක් අපිට තියෙනවා. මොකක්ද හේතුව? ඔව් ඇත්තටම ඒකට තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම මං කිව්වා වගේ අර අපි අනාවැකීකරණය කරන්නේ පරිගණක ආකෘති පාවිච්චි කරලා සහ දත්ත විශ්ලේෂණය කරලා. එතකොට අපේ තියෙන භූ විෂමතාවයන් අපේ තියෙනවා කඳුකරේ. ඒතකොට කඳුකරේ යම් භූ විෂමතාවයන් එක්කලා මේ සුළං කොතනද එකතු වෙන්නේ කොතනද විසිරෙන්නේ. මොකද සුළං එකතු වුණ තැනක තමයි ජල වාෂ්ප ඉහළ ගිහිල්ලා වලාකුළු
නිර්මාණය වෙලා ඒ වලාකුළෙන් වැසි ගෙන දෙන තරමටම තව දුරටත් නිර්මාණය වෙලා වැස්ස ගෙන දෙන්නේ. එතකොට අපිට දැනට තියෙන තාක්ෂණික තියෙන තත්ත්වයන් යටතේ තියෙන ඇත්තට සම්පත් යටතේ අපිට අර මෙන්න මේ ගමට මෙච්චරක් කොහිනවා කියලා කියන්න බෑ. නමුත් ඉදිරියේදී අපිට අපි කියන වෙදර් රේඩර් පද්ධතියක් ලැබීමට නියමිතයි ජයිකා ආයතනයේ අනුග්‍රහය යටතේ. ඊට පසු අපිට මීට වැඩිය ප්‍රාදේශීය හැබැයි ඒවා ඉතා කෙටි කාලීන කියන්නේ පැය කීපයකට කලින් කියන්න පුළුවන් මෙන්න මෙතෙන්ට තද වැස්සක් එන්න පුළුවන් කියලා. මොකද ඒවෙන් අපිට ඒ වලාකුළේ කොච්චර ජල ප්‍රමාණයක් තියෙනවද වැස්සගෙන දිය හැකි ජල අපි කියන cloud liquid water amount කියලා. අන්න ඒක විශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා. දැනට ඇත්තට අපි මේ දැනට කරගෙන යන මේ ස්වයංක්‍රීය වර්ෂාමාන තියෙනවා අපේ විශේෂයෙන්ම නිතිදිග කොටසේ 210ක් වගේ ස්ථාපනය කරලා ඒවැ විනාඩි 10න් 10ට දත්ත ලැබෙනවා. ඉතින් ඒ දත්ත හරිම වැදගත් වෙනවා විශේෂයෙන් මේ වගේ තද වර්ෂාපතනයන් එනකොට. මොකද අපිට ඇත්තටම කියන්න බෑ මිලිමීටර් 300ක් වහිනවද 200ක් වහිනවද. අපිට මතක 2017 500ක් විතර ඇස්ස 2003 700 ගාණක් ඇස්ස පැය කීපයක් ඇතුළත. ඉතින් එතකොට අර ස්වයංක්‍රීය වර්ෂාමාන ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඒකේ අපිට ඒ වෙලාවේ තත්ත්වකාලීන දත්ත ලැබෙන නිසා. හොඳයි සුමාර්ථය සංවාද මණ්ඩපයේ සමගින් ඔබ රැඳෙන්නේ මේ සිංහල ස්වදේශීය සේවය. නඩේට දෙන්න එක දවසක් කවරඳින්න එපා වහින්න අඬන නංගි නලව ගන්න දිවස් දිලන්න පුරට නොයදයා ඒ දෙන්නා දීලා ගියේ සිදාදියට නොයද එයා දෙයියෝ බුදුන් බලන දිනේ අනේ කියන් හෙටද කියා අනේ කියන් හෙටද කියා වෙසිදි විඳි තුරු රචිනා එපා තෙමන්න හෙට උදේට මිටි බඳින්න නඩේට දෙන්න එක දවසක් තව රැඳෙන්න එපා වහින්න අඬන නංගි නලව ගන්න දිවස් කෙලන්න දෙයෝ උරන වෙලා මතු බුදු වෙන අපේ අම්මා අප්පා එක්ක එකතු වෙලා අපි දෙන්නා තනි කරදා එළව බලා යන්න වෙලා තුන් මාසී අදටයි බණ අහන්න සමා වෙලා වෙසි දෙවිඳී තුරු රචිනා එපා තෙමන්න හිට උදේට මිටි බඳින්න නඩේට දෙන්න එක දවසක් තව රැඳෙන්න එපා වහින්න අඬන නංගි නලව ගන්න දිවැස්සෙලන්න කොමුණත් සුවාර්ථ සංවාද මණ්ඩපයේ අපි කතා බහ කරන්න ඔබට සිංහල ස්වදේශීය සේවය සමග එක්ව. ඉතින් අපි දැන් සූදානම් ආපදා කළමනාකරණය පිළිබඳව කතා බහ කරද්දී පවතින තත්ත්වය ගැන දැනගන්න.
කෑගල දිස්ත්‍රික් ලේකම්තුමන් මහින්ද වීරසූරිය මහත්මයාට අපි සුබ උදෑසනක් කියලා කියනවා. අයිබෝන් සාපේතුමා. සුබ උදෑසනක්. අයිබෝන්. සාපේතුමා දැන් කොහොමද කෑගල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ප්‍රදේශවල තත්ත්වය සහ රජයේ සපයන සහන ක්‍රමවේදය කොයි වගේ තැනකද තියෙන්නේ? ඔව් පසුගිය දිනවල ඇදහිරුණු අධික වර්ෂාපතන නිසා කෑගල දිස්ත්‍රික්කයේ ආපදා රැසකට මුහුණ දුන්නා. එයින් ප්‍රධාන වශයෙන්ම අපිට ජීවිත 5ක් අහිමි වුණා. අරණයික පාර්ශ්වයන් කොට්ටාසේ දිවනගල ප්‍රදේශයේ නිවසක් මතර පස්කන්දක් කරවලින් 4 දෙනෙක් ජීවිතාශ්‍රපත් වුණා ඒ පවුලම. ඒ වගේම වරකබල් පාර්ශ්වයන් කොට්ටාසේ අල්ගම වීරසූරිය කන්දේ එක පුද්ගලයෙක් ජීවිතාශ්‍රපත් වුණා පස්කන්දක් කරවැටීම නිසා. දිස්ත්‍රික්කයේ දැනට විපතටපත් පවුල් සංඛ්‍යාව ගත්තොත් 228ක් පමණ ඉන්නවා. එතන පුද්ගලයෝ 957ක් පමණ. ඒ වගේම පූර්ණ හානි වශයෙන් නිවාස 4ක් පූර්ණ හානි වෙලා තිනවා. වගේම අර්ධ සුළු හානි වශයෙන් නිවාස 250කට ආසන්න සංඛ්‍යාවක් හානියටපත් වෙලා තිබෙනවා. එතකොට අපි කඳවුරු 3ක් මේ සඳහා ස්ථාපිත කරා. පවුල් 11ක් එතන පුද්ගලයෝ 61ක් අපි අල්ගම අර්ණක සහ රුවන්වැල වශයෙන්. විශේෂයෙන්ම සුළු ගම්වතුර තත්ත්වයක් තිබුණේ රුවන්වැල සහ දෙහිවට පවුල් 8ක් පමණ පීඩාවටපත් වුණා. අපි මේ පීඩාවටපත් වෙච්ච පවුල් සඳහා අවශ්‍ය වේලි සලාක සහ ආහාර ප්‍රාදේශීය ලේකම් මුරුමගින් මේ වෙනටත් ඒ කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම මේ හානියටපත් නිවාස සඳහා වන්දි තක්සේරු කොල්ල යදාල වන්දි මුදල් ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. ඒ වගේම මියගිය පුද්ගලයන් සඳහා 2,50,000ක වන්දියක් ලැබෙනවා. ඒ මුදල් අපි ඉතා කඩනමින් අයට ලබා දෙන කටයුතු කරනවා. අවසන් කටයුතු කර ගැනීම සඳහා මේ වෙනුවට අපි දෙවනගල ප්‍රදේශයේ ඒ පවුල් සඳහා රුපියල් ලක්ෂයකුත් වරකපොළ ඒ ජීවිතාශ්‍රපත් වූ පුද්ගලයාගේ පවුල් සඳහා රුපියල් 5,000ක් ලබා දීලා තිබෙනවා. මෙතන ඇත්ත වශයෙන්ම ඉතාම කනගාටුදායක තත්ත්වය තමයි මේ ජීවිතාශ්‍රපත් වූ ස්ථාන දෙකටම අපි දැන් අල්ගම ඊට කලින් දවසේ ප්‍රාදේශීය ලේකම්තුමා අදාළ නිලධාරීන් යොමු කරලා එතන ඉවත් වෙන්න කියලා කටයුතු කරලා තිබ්බත් උපදෙස් දුන්නත් ඒ පිළිබඳව අවධානයක් යොමු නොකර එතන පදිංචි සිටීම නිසා තමයි අවසන් සිද්ධ වුණේ. ඒ වගේම දෙවනගල 2018 සිට ප්‍රාදේශීය ලේකම්තුමා නිවේදනය නිකුත් කරලා ඉඩම් සහාය පෙන්නලා දීලා ඉවත් වෙන්න කියලා උපදෙස් දීලා තිබ්බා. ඒ වගේම ඒගොල්ලෝ පවුලේ අයත් එතන ඊට පැත්තේ ඒගොල්ලෝ නව නිවසක් හදලා තිබ්බා. ඒකටවත් මේ අවදාන අවස්ථාවේදී ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ අවාසනාවන්ත සිද්ධියට සිද්ධ වුණේ. දැන් දිස්ත්‍රික්කයේ දැන් ආපදාතේ සාමාන්‍යතරපත් වෙලා තිබෙනවා. අපි සියලුම ප්‍රාදේශීය ලේකම්තුමන්ලාට උපදෙස් දීලා තියෙනවා. අපේ අපදා කළමනායකයට තව උපදෙස් ලබා දීලා තියෙනවා. නිරන්තරයෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග වහම ගන්න කියලා. ඒ වගේම ජනතාවත් දෙනවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වෙනට අධි අවදානම් කලාපවල පවුල් 671ක් පමණ ඉන්නවා. එයාට අපි ඉඩම් පෙන්වලා දීලා හඳුන්වලා දීලා තියෙනවා. නමුත් ඒ අය තාම ඉවත් වෙන්නේ නැහැ. මෙතන ඇත්තටම නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. අපිට බලෙන් ඉවත් කිරීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි නීතිපති සහාය පතලා තියෙනවා මේ අය සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගද. ඊට අමතරව අපිට ඊයේ වෙනුවට ආරක්ෂක ලේකම්තුමාගෙන් චක්‍රයකුත් ලැබුණා. මෙවැනි අනාරක්ෂිත අය වහම ඉවත් කරන්න ප්‍රාදේශීය ලේකම්තුමාට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න කියලා. මම ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම්තුමාට උපදෙස් ලබා දීලා තියෙනවා. අනාරක්ෂිත ස්ථාන වලින් අය ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන්නත් වහම ඒ අය සඳහා අවශ්‍ය ඉඩම් සහ ඒ අවශ්‍ය අක්දල පාසුකම් සපයන්න. වගේම රජයමගින් අපි ලබා දෙන වන්දි සහ සහනාධාර මේ වන විට ඉතාම පාශිකමවරු ඉතින් ලබා දෙමින් තිබෙනවා. හොඳයි, බොහොම ස්තුතියි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතුමාට. ඇත්තටම දැන් මේක අහන් ඉඳද්දි මේ සුනිල් මහත්තයාගේ මාචාර්යතුමේනේ අපි රටක් විදියට කල්පනා කරන්න ඕන කාරණයක් තමයි මේ ආපදා කළමනාකරණයටවත් දිස්ත්‍රික් ලේකම්තුමාටවත් පොලිසියටවත් අවශ්‍ය පරිදි බලෙන් අයින් කරන අයින් නැතුව. මොකද හානි වෙන්නේ අපේ ජීවිත. විශේෂයෙන්ම අපි වහන් ඉන්න අය දැනුවත් විය යුතුම කාරණේ තමයි අපේ සහයෝගය කොහොමද අපි දෙන්නේ රජයට සහ ආයතන වලට. ඒ කියන්නේ ඒ අයට සුරක්ෂිතව ඉන්න නෙවෙයි අපේ ජීවිත ආරක්ෂා කරගන්න. නිසා තව දුරටත් මේ නීතියට පිටින් යන අයට නැත්නම් මේ වහන් නැති අය යලි හිතන්න ඔබේ ජීවිතේට වැදගත් නම් අපි මේ තැන් වලින් ඉවත් වෙන්නට ඕනේ. පළමුව ජීවත් වෙන්න එපේ මොනවා කරන්නත්. ඒ කාරණේ තාමත් වැදගත්. දැන් සුභාර්ථයෙන් අපි කැමති කතා කරන්නේ කොවිඩ් ආසාදිත රෝගීන් ලංකාවේ හැම දිස්ත්‍රික් එකකම ඉන්නවා. ඒ නිසා ආපදාවට ලක් වූ තැන්වල මේ ආසාදිත රෝගීන් එක්ක නිරෝධායන පවුල් එක්ක ඒවා කළමනාකරණය කර ගැනීම කොහොමද ඔබේ පැත්තෙන් කරන්නේ? අපිට ලොකු අභියෝගයක් වුණා කොවිඩ් එකත් එක්ක
මේ ජනතාව ඉවත් කිරීම. අපි ගිය අවුරුද්දේ ඊසාන දිග මෝසන් සුලගත් එක්කම අපි එදාත් අපිට ලෑස්ති වුණා කොවිඩ් එකත් එක්ක කොහොමද ජනතාවේ ප්‍රදේශයෙන් ඉවත් කරන්න කියන. අපි ඒකට මාර්ගෝපදේශ දෙකක් හැදුවා. එකක් තමයි ඒ සම්බන්ධව වැඩ කරන නිලධාරීන්ට කොවිඩ් එකත් එක්ක කොහොමද සකස් වෙ යුත්තේ කියන එක. ඒ වගේම තව එකක් හැදුවා ආරක්ෂිත ස්ථාන වලට ජනතාව යනවනම් මොකද්ද මේ කොවිඩ් එකත් එක්ක කොළ යුතු ක්‍රමවේද පිළිබඳ මාර්ගෝපදේශ සකස් කරා. මේක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අදාළ සියලුම ආයතන සම්බන්ධ තමයි හැදුවේ. ඒ පිළිබඳව අපි චක්‍රලේඛකනුත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට අපි දැනුවත් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී අපි ගිය වසරේ සාමාන්‍යයෙන් ආරක්ෂිත ස්ථානයකට 100ක් දානවා නම් අපිට මේ වසරේ 100ක් දාන්න බෑ. 50කටත් අඩු ප්‍රමාණයකට තමයි ආරක්ෂිත ස්ථාන දාන්නේ. ඒ නිසා මේ වසරේදී අපි වැඩිපුර කොරෝනා සම්බන්ධ රෝගීන් ඉන්නවනම් ඒ අයට ඉන්න වෙනම ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. ඒ පිළිබඳ සියලුම දේවල් අපි අවශ්‍ය උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලේකම්තුමා මාර්ගයෙන් යවලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ වසරේදී හුඟක් ජනතාව දැනුවත් කරේ ආරක්ෂිත ස්ථාන හුඟක් දුරට යන්නේ නැතුව තමන්ගේ නිවස පුළුවන් ඉන්න පුළුවන්. ඒ වගේම ඥාතින්ගේ ගෙවල් වල ඒ වගේම යාළුවන්ගේ ගෙවල් වල පදිංචිට යන්න කියලා තියෙනවා. මොකද අපිට සුරක්ෂිත මධ්‍යස්ථාන ගියාම එතන ව්‍යාප්ති වීමේ සම්භාවිතාව වැඩි. ඒක නිසා තමයි මේ වසරේදී පවුල් 67613ක් බලපෑමට ලක් වුණා. ඒකෙන් ආරක්ෂිත ස්ථාන වලට ගිහිලා තියෙන්නේ 6177යි, ඥාතින් ගෙවල් වලට ගිහිලා තියෙන්නේ 5710යි. ඉතින් ඒක නිසා අපිට පේනවා මේ සැරේ ජනතාවත් යම්කිසි සහයෝගයක් දීලා තියෙනවා මේ කොරෝනා එක්ක මේ ගන්නතුරට නායයන් වලට මුහුණ දීම සඳහා. ඒ වගේම වෙනම අවුරුද්දවල නම් දැන් තට්ටු දෙකේ ගෙවල් තියෙන නිවාස තියෙනවා නේ උඩ තට්ටු වෙලා ඉන්නවා. ඒ අයට පිසු ආහාර ත්‍රිවිධ හමුදාව මගින් බෝට් වලින් ඒ ස්ථාන වලට හඳුනාගත්ත ස්ථාන අපි ලබලා දීලා තිනවා. අපි ඇය දැනුවත් කරලා තිනවා 117ට ඕනම එකක් කෑම නැත්තම් එහෙම නැත්තම් ආරක්ෂිත ස්ථානට යන්න ඕන නම් දැනුවත් කරලා තිනවා. ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒවා පානි ජලය ඒ ක්‍රමයේ සම්පූර්ණම කෙරීගෙන යනවා. ඒක අපි ජනතාවට දැනුවත් කරන්නේ ඔබ ඉන්න ප්‍රදේශ අනාරක්ෂිත නම් බව දැනෙනවා. වාම ඉතා ඉක්මන 114ට දැනුවත් කරන්න අපි ශනිකව ඒ ජනතාව ඒ ප්‍රදේශය ඉවත් කරනවා. අවශ්‍ය පහසුකම් ඉතා ඉක්මනින් ලබා දෙනවා. මේ වගේ ක්‍රමයකට අපි සකස් කරලා තියෙන විශේෂයෙන්ම කොරෝනාත් එක්ක කොහොමද මේ ආපදාවට මුහුණ දෙන්නේ කියන එක. හොඳයි. අත්‍තරම දැන් මේ තත්ත්වයන් එක්ක ජනතාවටත් විශාල කාර්යභාරයක් තියෙනවා. මොකද අපි දන්නවා මේ ගොඩක් තැන්වල සාමාන්‍ය ජනතාව ජීවත් වෙන්නේ අවුරුදු 100ක් 200ක් 300ක් ජීවත් වෙනවා වගේ. පුළුවන් තරම් බලනවා ගමේ තියෙන පාරේ බෝක්කු වහ ගන්න. ඊට පස්සේ බලන එහා පැත්තේ තියෙන ඇල විනාශ කරලා දාන්න. ඉතින් ඒ දික්‍රියම් කරන අය මේ ගැන හිතන්නෙම නැහැ. පළාත් පාලන ආයතන ඇතැම් තැන්වල කට වහගෙන ඉන්නවා දැක්කේ නෑ වගේ ඉන්නවා. සල්ලි තියෙන අයට එක නීතියක් සමහර තැන්වල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ තත්ත්වයන්ට ජනතාවත් තමන්ගේ ප්‍රදේශයේ ඉදිකිරීමක් කරනකොට පොඩි උනන්දුවක් දක්වන්න ඕනේ. අපේ වතුර බහින කානුව තියනවාද? ඒක වැහෙනවා නම් මොකද්ද විකල්පය කියන කාරණේ අපිම වුණත් කතා කළ යුතුමයි. ඒක බලධාරීන්ට පවර්ලා බේරිලා ගම් වතුර ආවට පස්සේ කෑ ගහලා වැඩක් නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ආචාර්යතුමනි දැන් මේ කාලගුණ තත්ත්වයන් එක්ක බැලුවම අනාවැයකරණයත් එක්ක බැලුවට පස්සේ අපි ගෙවුණු වර්ෂ වලින් ගන්න අත්දැකීම් කොහොමද යලි නොවෙන්න, ඒ කියන්නේ බලපෑමක් යලි නොවෙන්න භාවිතා කරන සැලසුම ඔබේ පැත්තෙන්? ඔව් ඇත්තට මෙතනදී ඉතාමත් වැදගත් වෙන පරිශ්‍රණ කියන එක. දැන් අපි තදවැසි ඇති වෙන අවස්ථාවල ගත්තාම මොන සාධකද වායුගෝලීය ඒකට ඉවහල් උනේ වැනි සහ අපිට දැන් අර ගණිතයේ මොඩල් මේ මම කියන ගණිතමය ආකෘති තියෙනවා කියලා ඒවා අපිට යම් කිසි අපි කියන මොඩල් සිමියුලේෂන් කියලා. ඒ කියන්නේ අපි ඒකේ තියෙන යම් ඒක ඇත්තටම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් ගණිතමය ආකෘති කියන්නේ. මොකද සමහර ඇත්තටම මේ වායුගෝලීය සමහර පද්ධතීන් අපිට විද්‍යාත්මක හඳුනා ගන්න තාම බැරි වෙලා තිනවා මේ ලෝකෙ සිටින විද්‍යාඥයින්ට පවා. ඉතින් එවැනි ඒවට අපි විශේෂයෙන්ම කොයි විදිහටද අපි යම් පාරාමිතීන් වෙනස් කරලා මෙවැනි දෙයක් අපිට අනාවැක්කරණය කිරීම කොහොමද කරන්න ඕනේ කියන පරිශීලන කිරීම ඉතාම වැදගත් වෙනවා. සහ දැන් ඒ රුකුල් දුන සාධක හඳුනාගෙන එවැනි සාධක අපි දැක්කොත් ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා කියලා අපිට ඒක
අපේ අනවැක්කණයට උදව් කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් ඉතාමත් පැහැදිලිව කියන්න ඕන අපිට ප්‍රමාණාත්මකව මෙච්චරක් වහිනවා කියලා කියන්න බෑ. ඇත්තට ඒක ලොකු කොහෙවත් කරන්නේ නැහැ. උඟක් වෙලාවට දැන් ගෝලීය වශයෙන් අපිව යොමු කරලා තියන්නේ මේ යම්කිසි සම්භාවිතාවයක් එක්ක වර්ෂාව කියන්නේ කියලා. එන්න මේ ප්‍රදේශ 90%ක හැකියාවක් තියෙනවා වැස්සක් වහින්න. වෙන්න පුළුවන් කියලා. වෙන්න පුළුවන්. අපි දැන් ඇත්තටම අපි ගත්තොත් සුළි කුණාටු වලට පවා දැන් ලෝක කාලගුණ මධ්‍යස්ථානයේ යොමු කරන්න පුළුවන් තරම් මේ සම්භාවිතාවයේ සමගම මේක මේ ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මේක ජනතාවට අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොකද අපි වායුගෝලය කියන්නේ ශනික වෙනස් වෙන දෙයක්. ඔබතුමා කිව්වා වගේ ඒ වෙනස් වීම ගොඩක් වෙලාවට හඳුනා ගන්න බැරි වෙන වෙනස්කම් වෙනවා. ඒකට ඒවෙන් ඉතා තද වැසි සුළං තත්ත්වයක් නැතිවන්නට පුළුවන්. ඉතින් එහෙම නිසා අර ඒ අවිනිශ්චිතතාවය ගැන අවබෝධයක් තියෙන්න ඕන. හොඳ ඇත්තටම දැන් මේ කාරණා දිහා කතා කරද්දී අපිට පුළුවන් තවත් දිස්ත්‍රික්කයකට යන්න එහි තත්ත්වයක් බලන්න. මම හිතන නිෂ්පාදන කණ්ඩායම සූදානම්ව සිටිනවා අපිට පුළුවන් තව දිස්ත්‍රික්කයක තත්ත්වය බලන්න යන්න. ඉතින් විශේෂයෙන්ම දැන් මේ පවතින තත්ත්වයක සුනිල් මහත්මයා අපිට තාමත් වැදගත් කාරණේ තමයි දැන් ආපදාවන්ට ලක්වන මොහොතේ ජනතාව බේර ගන්නවා වගේම ආපදාවන් පහව යන විට ජනජීවිතය යථාර්ථයටපත් කරන්න කොහොමද? දැන් අපි දකිනවා ව්‍යාපාරික ස්ථානයේ යට වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි පුංචි දරු පැටවු. ආචාර්යතුමත් මට කිව්වා මේක මේ දරා ගන්න බැරි තත්ත්වයක්. පුංචි දරු පැටවු වතුරට අහු වෙනවා. වතුරේ ඉන්න වෙලා තිබෙනවා. එතකොට ඒ කාරණේ දිහා බලාගෙන ගියාම විශේෂයෙන්ම අපිට දෙන කාරණයක් තමයි මේවා පාලනය කරගන්නත් ඕන, දරුවෝ බේර ගන්නත් ඕන. ඊට කලින් අපි යනවා දැන් කළුතර දිස්ත්‍රික්කයට. කළුතර දිස්ත්‍රික් ලේකම්තුමා අපි එක්ක ඉන්නවා. සුබදාසන දිස්ත්‍රික් ලේකම්තුමනි අයබෝන්. අයබෝන් සුබදාසන. දැන් කාලගුණයෙන් වෙනස් වුණු කාලගුණය, කැළඹුණු කාලගුණය සිදු කළ මේ තත්වයන්, ආපදාවන් කොයි වගේද කළුතර? ඇත්තටම කළුතර දිස්ත්‍රික්කයේ පහුගිය දින කිහිපය තුළම ඇති වුණ ගම් වතුර සහ නායම් සුළං තත්ත්වයේ හේතු කොටගෙන ග්‍රාම සේවක සම 145ක පුද්ගලයන් 1322ක පවුල් 22ක පුද්ගලයන් 5021කට පීඩාවටපත් වුණා. ඒ වගේම නිවාස 66කට අර්ධහානි සිද්ධ වුණා. ජීවිත දෙකක් අහිමි වුණා. අතර මේ ජීවිත දෙක අහිමි වුණේ වෙන සත්‍යයන් වලට යාම හින්දා අපි හැම විටම ඉල්ලා හිටනා මේක පොදු තත්ත්වයකදී අනිකුත් කරන ලේරෙන් එපා. මොකද ඒ ආරක්ෂක අංශවල කණ්ඩායම් වලට සාධාරණමක් දෙන්න සාමාන්‍ය ගන්න දිනවා. ඒකෙන් අපි නාය ඊස්ථානේ අනිවාර්යයෙන්ම මාකලා යනුව පාලනදනුවරේ ඉතින් විකල් දීලා ඒ නිවාස වෙන කොට ආරම්භ කළා. දැන් ගම දැසගෙන යනවා මතරවදාන් විශ්වාස කරන දින දෙකේදී ගම තුළ මේ වෙන විට සිලම් පාගනේ හොඳවන් ජනතාව නැවත යථාර්ථයට පත්වීම කොන්දවස්ස ආහාරපාන සහ නිවාස අලුතෙඩියයි සහ නිවාස කිරි ඒ වගේම ලීන් සහ අනිකුත් අවශ්‍ය ජල අවස්ථාවෙන් සම්පූර්ණ කිරීමේ කටයුතු සඳහා ප්‍රාදේශීය සියල්ලගේ මූලිකත්වයෙන් කටයුතු සිදු වෙමින් පවතිනවා. හොඳයි, බොහොම ස්තුතියි කළුතර දිස්ත්‍රික් ලේකම්තුමා ගෙනගිය ප්‍රසන්න චානක කුමාරමයිතුමාට. ඉතින් මේක තමයි මේ දිස්ත්‍රික් මට්ටමේ තියෙන තත්ත්වය. ඇත්තටම අපේ සුභාරතයෙන් ඔබට මේ දැනුම අරගෙන එනවා වගේම මේ තත්ත්වයන් පාලනය කරන අතිගරු ජනාධිපතිතුමා, කරු අග්‍රාමාත්‍යතුමා, ප්‍රමුඛ රාජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය නිලධාරීන් සුවිශාල මෙහෙවරක් ඉටු කරනවා මේ තත්ත්වය පාලනය කරගෙන ජනතාව මුදවා ගන්න. ඒ වගේම ආරක්ෂක අංශ සුවිශාල කැපකිරීමක් කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේම ප්‍රාදේශීය මට්ටමේ ඉන්න නිලධාරීන් ඉතින් විශාල සේවයක් වුණ අඛණ්ඩව සිදු කරන ආකාරයත් අපිට පේන්න තිබෙනවා. කොහොමුණත් දැන් පවතින තත්ත්වයත් එක්ක සුනිල් ජයවීර මහත්මයා යලි මෙවැනි තත්ත්වයකට එන්නේ නැතිව, ඒ කියන්නේ ජනතාවට කරන්න පුළුවන් බලපෑම වගේම ප්‍රාදේශීය සංවර්ධන කමිටු වලට විශාල බලපෑමක් කරන්න පුළුවන් නේද? අපි දකිනවා මේක ප්‍රායෝගික මට්ටමෙන්ම මේ යෝජනා ගෙනල්ලා නැත්නම් තමන්ගේ ප්‍රදේශයේ යට වෙන්නේ කොයි පැත්තද කියලා බලලා, එතකොට පළාත් පාලන ආයතන වල නීතිය හරියට සමෝක්‍රියාත්මක කරලා ඉදිකිරීම කරද්දී මේ ඉදිකිරීම කරන තැන නිවැරදිද කියලා බලලා
හරියටම කරොත් මේ තත්ත්වය ටිකක් පාලනය කරගන්න පුළුවන් නේද ඉස්සරහට? ඇත්තටම අපිට ගොඩාක් දුරට මේ පාලනය කරගන්න පුළුවන්. දැන් අපි ඇත්තටම මේ අවුරුද්දේ ගම්පහ දිස්ත්‍රික්කයේ දැන් මේ සති දෙක තුලම ඊටාම අපි පෙර නොවු විදිහට ආපදාවට ලක් වුණා. විශේෂයෙන් අපි දැන් අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ පිළිබඳව මේ වෙනකොට දැනුවත් කිරීමක් කළා තියෙනවා. සම්පූර්ණ අධ්‍යයනයක් කරන්න දිස්ත්‍රික්කයට සිදු මේ සැරේ ආපදා මොකද්ද? කොළඹට ගම්පාට වුණේ මොකද්ද කියන එක. ඔබතුමා දැන් මේ සැරේ ඇත්තට ලොකු වර්ෂාපතනයක් ආවේ නැහැ. රත්නපුරේ වෙන සැරේ රත්නපුර කළුතර ගන්නතර විශාල හානි සිදුන දිස්ත්‍රික් දෙකක් හැමවරද නිරත මොහොතන් සුනේ. නමුත් වාසනාවට අඩු වුණා මේ පාර. වාසනාවට මේ සැරේ අඩු වුණා. නමුත් කොළඹ ගම්පහ මිනිසුන්ගේ ජන ජීවිත විශාල වැඩ මේ වුණා ගන්නතරට බලපෑම. ඒ වගේම ඒකට හේතු මම ඉස්සලා කිව්වා අනවශ්‍ය ඉදිකිරීම ප්‍රධානම බලපාලා තියෙන. ඒක නිසා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ලැබෙන අපි ඉතා ඉක්මනින් හැමදාම විශාල වියදමක් ආපදා සහන සඳහා වියදම් කරනවා. මේවා අඩු කරන්න මේ යන වියදම අඩු කරන්න පුළුවන් අපි ස්ථීර විසඳුමකට අපි ආ යුතුයි. රජයෙන් මේ ලැබෙන අවුරුදු ප්‍රතිපාදන ලබාගෙන අපි කෙටි කාලින සහ දිගු කාලින ව්‍යාපෘති සකස් කරලා ඒවා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ලබාගෙන ඉතා ඉක්මනින් අපේ ලබා දීම සඳහා අපි මේ වෙනකොට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙන්න වැඩ කටයුතු සකස් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ස්ථීර සිදු කර වුණා නම් අපිට ඇත්තටම මේ වියදම් ආපදා සහන වලට වියදම් වලින් අපිට අඩු කරන්න පුළුවන්. හැම වසරකම විශාල මුදලක් මිලියන ගාණක් මේ ආපදා සඳහා අපි ගෙවීමක් කරනවා ජනතාවට. ඒ වගේම මිනිස්සු පීඩාවටපත් වෙනවා. රටේ ආර්ථිකයට ඒ වගේම ජන ජීවිත විශාල පාඩුවක් වෙනවා මේ ආපදා නිසා. හොඳ ආචාර්ය ශ්‍රෝමණී ජයවර්ධන මහත්මයා දැන් පවතන තත්ත්වය ගැන අපි කතා කළා. සංඛ්‍යාලේඛන වාර්තා ආදී අපට ගන්න පුළුවන් ක්‍රමවේදී තාක්ෂණය කොයි වගේද කියලා. ඒ වගේම දැන් ග්‍රාමීය මට්ටමට ගිහිල්ලා නැත්නම් ලංකාවේ විවිධ පළාත්වල දිස්ත්‍රික්කවල මේ තත්ත්වයන්ට අවශ්‍ය සැලසුම් වැඩසටහන් තාක්ෂණික මෙවලම් භාවිතාව කොහොමද ඔබතුමියලාගේ පැත්තෙන්? ඔව් ඇත්තටම දැන් අපි අනාවකීකරණය කරනකොට දැන් ඉස්සරහට අපි ඇත්තටම කරන්න යන්නේ මේකට කියනවා ඉම්පැක්ට් බේස් ෆෝකාස්ටිං කියලා. ඒ කියන්නේ මොකක්ද ඇති වෙන බලපෑම. මේ අනාවකීය තුල අපි දැනටත් අපි ඒක තරමක් දුරට දැනටත් ඒක අපි ඇතුළත් කරලා තියෙනවා. ගොඩක් වෙලාට අපේ අනතුරු ඇඟවීම් වල අපි කියනවා මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අකුණු ගැන අනතුරු ඇඟවීමක් කළොත් මොනවද ගත යුතු ක්‍රියාමාර්ග වැනි දේවල් තියෙනවා. ඒ වගේම අපි අධික උණුසුම් තත්ත්වයන් පිළිබඳ මේ අපි කියන ඇලර්ට්ස් කියලා දෙන අවවාදාත්මක නිවේදන තියෙනවා. ඒ වේදිත් අපි මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ගය කියන එක දීලා තියෙනවා. නමුත් මේක ඊට වැඩිය පුළුල් යන්න ඕන. මොකද ඇත්තටම දැන් අපි ගත්තොත් ඔබතුමා වගේ ඒ වර්ෂාවෙන් ඇතිවන බලපෑම තැනින් තැනට වෙනස්. මොකද අපේ තියෙන භූ විෂමතාවය එතකොට බලපෑම කියනකොට එතන කොච්චරක් මිනිස්සු ජීවත් වෙනවද? ඒගොල්ලෝ කොච්චරක් මේකට ගොදුරු වීමේ හැකියාව තියෙනවද? යනි දත්ත රාශියක් අවශ්‍යයි. ඉතින් ඒක දැන් ඒක ලෝකෙම දැන් යොමු වන ක්‍රියාමාර්ගයක් තමයි කොහොමද අනාවකීය තුලින් බලපෑම ඇතුළත් කරලා මොන විදිහට මේක අනාවකීය අපිට දියුණු කළ හැක්කේ කියන එක. ඉතින් ඉදිරියේදී ඒක එකපාරටම අපිට කරගන්න බැරි වෙයි. නමුත් ක්‍රමයෙන් එම තත්ත්වයට අපි යාමට බලාපොරොත්තු වෙනවා. හොඳ ඇත්තටම දැන් ආපදා වලින් පස්සේ දෛනික ජන ජීවිතය යථාර්ථයට පත් කරන්න යද්දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැත්තෙන් කොයි වගේ මෙහෙයුමක්ද තිබෙන්නේ දිස්ත්‍රික් මට්ටමේ පීඩාවටපත් වූවන් බේරගෙන යලි ඔවුන්ගේ සුපුරුදු දෛනික ජීවිතයට යන්න? දැන් ආපදා දැන් අඩු වීගෙන යනවා. වර්ෂාපතනයත් දැන් අඩු වීගෙන යන තත්ත්වයක් තියෙන. ඒ නිසා අපි නැවත ඉක්මනින් මම හිතන්නේ මේ සතිය වෙනකොට නැවත මේ පදිංචි තමන්ගේ නිවාස වලට යන්න පුළුවන් වෙයි. ඒ වෙනකොට දැන් ආපදා මධ්‍යස්ථාන වේල සකස් කරගෙන යනවා. ඒ යන අයගේ නිවාස පිරිසුදු කිරීම, ඒ වගේම ලින් ටික සුද්ධ කිරීම, ඒ වගේම මිනිසුන්ට පිසු ආහාර ලබා දීම ක්‍රමවේදයක් සකස් කරලා තියෙන. ඊට පසුව ඔවුන්ගේ නිවාස හානි ගණන් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වෙනකොට උපදෙස් දීලා තියෙනවා. මේ වගේ වැඩ පිළිවෙලක් දැන්ට කරගෙන යනවා. මොකද විස්තර අපිට ලින් ටික සුද්ධ කරගන්න, මිනිසුගේ ජීවිතය යථා තත්ත්වයටපත් වෙන්න ඒ වගේ අවශ්‍ය දේවල් බහන්න සපා මේ වෙනකොට සකස් කරමින් පවතිනවා. දැන් ලෝකයේ ආපදා කළමනාකරණය පිළිබඳව අත්දැකීම් අපිට තියෙනවනේ. ඔබතුමාලා අපේ රටේ ඒක අධ්‍යයනය කරනවනේ. දැන් අපිට තව මොනවද ගන්න පුළුවන් ලෝකෙන් තාක්ෂණික වශයෙන් නැත්නම් දැනුම වශයෙන් අපේ රටේ තත්ත්වයන් පාලනය කරගන්න ඉක්මනින්? අපිට
ඉතා ඉක්මනින් වැදගත් වෙන්නේ ජනතාවට ඉතා ඉක්මනින් පණිවිඩ ලබාගෙන දැන් තාක්ෂණයේ තියෙනවා. ජනතාව දැනුවත් කිරීම ඊට වඩා වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපිට වැදගත් වෙන්නේ මේ කියන්නේ ව්‍යුහාත්මක මිටිගේෂන් වලට අපි යන්න ඕනි. ඇත්තන් මේ කියන්නේ ඉතා ඉක්මනින් අපි කොළඹ නගරයේ යට වෙනවා නම් වතුර ඉතා ඉක්මනින් අයින් කරන්න ක්‍රමවේදයක් අපි සකස් කරන්න ඕනේ. මොකද කොළඹ නගරය කියන්නේ ලංකාවේ ප්‍රධානම නගරය. ඒ වගේ ආර්ථික මධ්‍යස්ථානය. ඒකට මුළු රටේම ජන ජීවිතයට බලපාන. ඒක නිසා ඉතා ඉක්මනින් මේ වතුර බැස යන ක්‍රමවේද සකස් කරන්න ඕනේ. ඒ වගේ අනවශ්‍ය ඉදිකිරීම කියන අඩු කරන්න ඕනේ. හැම ඉදිකිරීමකට ආපදාව කියන එක ඇතුළත් කරන්න ඕනේ. ඒකටම හැම අපි පැහැදිලිව ලොකු රාජකාරියක් තියෙන පළාත් පාලන ආයතන වලට අලුතින් ඉදිකිරීමක් කරන නම් ආපදා කළමනාකරණ සම්බන්ධ ආයතන වලින් උපදෙස් අරගෙන මේ ප්‍රදේශයේ ආපදා මොන වගේ ආපදාවක්ද සිදු වෙන්නේ නැද්ද කියන එක දැනගෙන ඒවා ඇතුළත් කරලා ඉදිකිරීමක් කරනවා මම හිතන්නේ අපිට උගා දුරට ආපදා අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ජනතාවගේ තියෙනවා මේ තියෙන දැනුම මම හිතන්නේ මාධ්‍යයෙන් විශාල වගකීමක් තියෙනවා දැන්ට මම හිතා හැම දවසම මාධ්‍ය විශාල කාර්යභාරයක් කරනවා මේ ආපදා අවම කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විශාල කාර්යභාරයක් කරනවා ඒව මම හිතන්නේ ඒ දැනුම උපයෝගී කරගෙන ඒ ඉතා ඉක්මනින් මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දෙන උපදේශ අනුව ආපතන මධ්‍යස්ථානෙන් දිස්ත්‍රික්ක වලට ප්‍රාදේශීය ලේකම් වලට දෙන උපදේශ අනුව ඒව බලලා හැකි ඉක්මනින් මේ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න විශේෂයෙන් මේ කොරෝනා අවස්ථාවේදී ඔබලාගේ යුතුයකමක් තියෙනවා ඉතා ඉක්මන යන්න මොකද ඔබලාගේ අරන් යන්නේ ඔබලා දකින්න නැති රූපවාහිනියෙන් එහෙම ආරක්ෂක නිලධාරීන් මේ ඔබලා බෝට් වලින් අරන් යනවා. ඒලොන්ගේ ජීවිත පවා හිතන්නේ නැතුව කොරෝනා දැන් 1 මීටර් ඩිස්ටන්ස් එක තියන්නේ 2 මීටර්ස් තියන්නේ කියන කොහොමද තියන්නේ? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවදානමක් තියෙනවා. ඒක නිසා ඔබලාගෙත් අවදානම තියෙනවා. ඔබලාගේ අවදානම අනිත් අයට දෙන්නේ නැතුව පුළුවන් තරම් ඉතා ඉක්මනින් මම ජනතාවගේ ඉල්ලීමක් කරනවා. දැබුණු තොරතුරු මේ ලබාගෙන හැම එක්කෙනාම ගෙදර ගන්නවා මොබයිල් ෆෝන් තියෙනවා කොහොම තොරතුරු තියෙනවා ඒකින්ට හැකීක්මනින් ආරක්ෂක ස්ථානට යන්න සියලුම දෙනාට අවශ්‍ය පහසුකම් ආරක්ෂක ස්ථානවල ලබා දෙනවා ඒසේ නොමැතිනම් 1.1 දුරකථන අපිට කතා කරන්න ශනිකව යතනට අපි අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. හොඳ අපි දැන් ආපදා කළමනාකරණ පිළිබඳව කතා කරද්දී වාරමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ SPC සුගීශ්වර මහතාව සම්බන්ධ කරගන්න සුබෝදෑසන කායිබෝන ඔබතුමාට සුබෝදෑසන. ඇත්තටම දැන් පවතින තත්ත්වයට එක්ක ජනතාවට දෙන්න පුළුවන් පණිවිඩය කොයි වගේ එකක්ද? ඇත්තටම මම පවතින තත්ත්වය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඉස්සරලා දැනට අපි දන්නවා දිවයිනේ නිර්දේශක ගංගා ද්‍රෝණී 3ක් ප්‍රධාන වශයෙන් ගංගොතුර තර්ජනයකට ගංගොතුර තත්ත්වයකට ලක් වුණා. කළු කැලණි සහ අත්තනගලුවය කියන ගංගා ද්‍රෝණී මේ ගංගා ද්‍රෝණී වල මධ්‍ය ප්‍රදේශයේ සිට පහළ ප්‍රදේශය දක්වාම ගංගා ද්‍රෝණීය ගංගාව සහ ඒ අතු ගංගාවන් අවට ගංගොතුර නිම්නයේ පිහිටි ප්‍රදේශ ගංගොතුර තත්ත්වයකටපත් වුණා. මේ ගංගොතුර තත්ත්වය තවදුරටත් තවමත් පවතිනවා. නමුත් මේ වන විට සැලකිය යුතු ලෙස ගංගොතුර තත්ත්වය පහව යමින් පවතිනවා. මේ විශේෂයෙන්ම පසුගිය පැය 30ක 36ක විතර කාලය තුල මේ ගංගා ද්‍රෝණී සියල්ලගේ තම සැලකිය යුතු මට්ටමේ වර්ෂාපතනයක් ලැබුණේ නැහැ ඉහළ හෝ පහළ ධාරා ප්‍රදේශවලට. විශේෂයෙන්ම මේ ධාරා ප්‍රදේශව මේ කාලගුණ තත්ත්වයේ යහපත් අතට පැවතීම නිසා මේ ගංගොතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතිනවා. අද දිනය පුරාමත් තවදුරටත් ගංගොතුර තත්ත්වය අඩුවීමක් අපේක්ෂා කරනවා. නමුත් විශේෂයෙන් මේ පහළම ප්‍රදේශවල සමහර විට උස් පහත් වීම වාර්තා වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් කලබල යුතු නැහැ. ප්‍රධාන වශයෙන්ම මේ මුහුදු මට්ටමේ අපි දන්නවා වඩදිය වාදිය කියන මුහුදු මට්ටමේ ඉහළ පහළ යාම සිද්ධ වෙනවා. ඒ තත්ත්වය මත සමහර විට දැන් උදාහරණයක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව වගේ මුහුදට ආසන්න පහළ ප්‍රදේශවල මේ බැසයන්ෙන් පවතින ජල මට්ටම නැවතත් මද වශයෙන් ඉහළ යාමක් දකින්න පුළුවන් වුණොත් ආරමම කියන අර කාරණාව තමයි හේතුව. ඒ තත්ත්වයන් සම්බන්ධයෙන් කලබල යුතු නැහැ. සමස්තයක් වශයෙන් මේ ගංගොතුර තත්ත්වය ආවම වෙමින් අඩු වෙමින් පවතින බව තමයි සඳහන් කරන්න කැමති. නමුත් විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕනේ මේ ගංගොතුර තත්ත්වයට ලක් වෙලා තියෙන ප්‍රදේශවල පදිංචි මහ ජනතාව තවදුරටත් දැඩි සැලකිල්ලකින් පවතිය යුතුයි. ගංගොතුර තත්ත්වය සමහර ප්‍රදේශවල බැස යාමේ ප්‍රමාදයන් නැති විය හැකි බැස යන
ඇලවේලේ අවහිර වීම යුරු කඩා වැටීම් සිද්ධ වෙලා තියෙන්න පුළුවන් ගංගාතුර තත්ත්වයක් එක්ක ඒ වගේ තත්ත්වයන් සිද්ධ වෙනවා ඒක නිසා බැස යන්න තවදුරටත් කල් වේලා ගත වෙන ප්‍රදේශ තිබිය හැකි ඒ නිසා තවදුරටත් අවදානමක් නොගෙන ඉතා දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන්න ඒ වගේම මේ ප්‍රදේශවල පහත් බිම් හරහා වැටි ඇති මාර්ගවල හරහා ගමන් කරන රියදුරු මාතුරුන් මාර්ගවල තත්ත්වය සම්බන්ධයෙන් ගංගාතුර දැස ගියත් මාර්ගවල තත්ත්වය සම්බන්ධයෙන් සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි. මොකද මේ තත්ත්වයට පත්වීම සමග ගංගාතුරට ලකුණු ප්‍රදේශවල මේ භූමිය අස්ථාවර වීම වාර්තා වෙන්න පුළුවන්. ඒ නිසා සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි. තවත් සඳහන් කරන්න ඕන විශේෂම කාරණාවක් තියෙනවා මේ ගංගාතුර තත්ත්වයේ බැස යාමත් සමග මහජනතාව ගංගාතුරට යට වුණු නිවාසවල ප්‍රතිච්ඡ ජනතාව නැවත තමන්ගේ නිවාසවලට යනවා අපි දන්නවා. එතකොට ඒ යාමේදී විශේෂයෙන්ම යුරු ඛණ්ඩි තියෙනවා නම් ඒ වගේම තාප්ප ඒ වගේම පැතිබැමි වගේ දේවල් තියෙනවා නම් එයාවට තමන්ගේ නිවාසය අසල ඒව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් දැඩි පරීක්ෂාවකින් නැවත ආйти ඒ වගේම අස්ථාවර බිත්ති තිබුණා නම් එච්චර දුර්වල තත්ත්වයේ බිත්ති තිබුණා නම් තමන්ගේ නිවාසවල මොකද මේ ගංගාතුරට යටවීමත් එක්ක සිද්ධ වුණු තෙත් තත්ත්වය ගංගාතුර බැස යාමත් සමගම පහළ යන්නේ නැහැ. ඒ සඳහා දින කිහිපයක් ගත වෙනවා මේක නැවත පස යථා තත්ත්වයටපත් වෙන්න. මේ තත්ත්වයත් සමග යුරු කඩා වැටීම්, තාප්ප කඩා වැටීම් සහ ප්‍රතිබිම්බ තියෙනවා නම් ප්‍රතිබිම්බ කඩා වැටීම් සිද්ධ වීමේ හැකියාවක් පවතිනවා. මේ නිසා ඒ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරන්න කැමතියි. හොඳයි බොහොම ස්තුතියි. ආපදා කළමනාකරණ පිළිබඳව කතා කරද්දී වාර මාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ SPC සුගීශ්වර මහත්මයාට ස්තුතියි. එවනම් ඉතින් අපේ කාලයත් ගෙවිගෙන ඔය සමගිම සුභාර්ථී සංවාද මණ්ඩපයෙන් අපි කතා කළේ අද දවසේදී පවතින තත්ත්වයත් එක්ක කොහොමද ජනතාව දැනුම්වත් කරන්න කියන කාරණය. ඊට අපේ ආරාධනය පිළිගෙන මෙහි පැමිණි සුනිල් ජයවීර මහත්මයා අධ්‍යක්ෂක පෙර සූදානම් හා සැලසුම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එවැගේම අධ්‍යක්ෂක අනාවකීකරණය කාලගුණ අධ්‍යාපනය වෙනුවෙන් ආචාර්ය ශිරෝමණී ජයවර්ධන මහත්මිය දෙපළටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අද සුභාර්ථී සංවාද මණ්ඩපයේ ගෙනීම සඳහා අපිට සහාය දුන්න අපේ හිතවතුන් මිත්‍රයින් පිරිස මතක් කරන්නත් කැමතියි. බාහිර ප්‍රචාරකාංශයේ සිට අරුණානායක්කර මහතා ඔබට ස්තුතියි. ඒ වගේම පී නන්දන මහත්මයාට, ඒ වගේම සම්මන්තා මැදිරියේ සිට කෝකිල අමරසිංහ අපේ මිත්‍රයාට ස්තුතියි. අද සුභාර්ථී සංවාද මණ්ඩපය නිෂ්පාදනය උමන්දා කුමාරි මහගෙදර මම සංජය මදුසංක මුතුමුනි. ඔබට ජයග්‍රාහී ආරක්ෂිත සුබ දවසක්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභා